සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි බණ සහ බස ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වසන්ත මහත්තයා, භාෂාවක් එක විදිහකට තියෙන්නේ නැහැ. භාෂාව ගඟක් වගේ ගලාගෙන යන එකක්. මේ භාෂාවක පරිණාමීය විපරිණාමීය ලක්ෂණ මහද්‍රාශයක් තියෙනවා. මේ විපරිණාමීය ලක්ෂණ නිසා භාෂාවක සුද්ධවන්තභාවය රැකෙන්නේ නැහැ. දැන් බණ කියනකොට පාවිච්චි කරන හා පාවිච්චි කරන්න ඕන කරන භාෂා භාවිතයන් පිළිබඳ සාකච්ඡාවක් තියෙනවා. දැන් භාෂා ගත්තහම එක විදිහකට තියෙන්නේ මම ඒක කිව්වා. මම සිංහලෙන් ඔබතුමාට වාක්‍යයක් කියනවා. බණ වාක්‍යයක්. සිංහල භාෂාවෙන්. ජර ඩවින්න විය මුවෙන් සිපා රැහැවුරා තුනු කෙහට මරහට නොදෙන තෙක් සුසිරි පිරුව යෙහෙ කියපුවාම හසන්ත මහත්තයා මෙහෙම කරන්නෙත් නෑ මෙහෙම කරන්නෙත් නෑ. ඒක සිංහල. හැබැයි සිදත් සංගරාවට උද්දෘත කරගත්ත ප්‍රකාශයක්. එතකොට ඒක සිංහලද? ඔව්. සිංහලයන්ට තේරෙනවද? නෑ. ආන් ඒ වගේ භාෂාවක් එදා තිබුණු භාෂාව නෙමෙයි අද තියෙන භාෂාව. ධම්මපද පර්යාපන්න භාවිතයන් සුත්ත නිපාතයේ එන අට්ඨක පාරායන වග්ගයන්ගේ එන භාවිතයන් හා මේ බෝධිවංශ දාඨාවංශ මහාවංශ ආදීෙහි එන භාවිතයන් එක්ක ගත්තාම මගධය අද වෙනකොට පාවිච්චි වෙන මගධය හා පාලිය කියන නමින් හඳුන්වනු ලබන ව්‍යවහාරයන් එක්ක සමාන්තර සමරේකීය නැහැ. මම කියන්න හදන්නේ අපේ මෙදගොඩ අබේතිස්ස මහාචාර්ය හාමුදුරුවෝ වචනයක් පාවිච්චි කරන්නේ ඩයලෙක්ට්ස් කියලා. ඒ කියන්නේ උපභාෂා ලක්ෂණ තියෙනවා භාෂාවක. මේ උපභාෂා ලක්ෂණ අතර සමහර උපභාෂා ලක්ෂණයක් තමයි ප්‍රාදේශීය භාෂා. එතකොට ප්‍රාදේශීය භාෂා කියලා ලංකාවේ ගත්තොත් එහෙම සබරගමුවේ භාෂාවයි පිටකොටුවේ භාෂාවයි මාතර භාෂාවයි වගේ ප්‍රදේශ වශයෙන් භාෂා. ඒ වගේම තව භාෂා විශේෂයක් තියෙනවා ප්‍රාස්තාවික භාෂා කියලා. ප්‍රාස්තාවික භාෂා කියලා කියන්නේ අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන භාෂාව. දැන් තව භාෂා භාවිතයක් තියෙනවා පරිමිත භාෂා කියලා. පරිමිත භාෂා කියන්නේ එක් පරිමිතීන්ට අයත් වන භාෂා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මුට්ට කරගහන එක්කෙනා පාවිච්චි කරන්නේ භාෂාවක් තමයි. හැබැයි මුට්ට කරගහන පරිමිතිය ඇතුලේ තමයි මේ භාෂාව තියෙන්නේ. මේ sannivedana මාධ්‍යයන්හි පාවිච්චි කරන භාෂා තියෙනවා. දැන් අපි හිතමු කට් කියලා. ඒතර ඒ කට් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දැන් ලුණු වගේ දෙයක් අරන් කට් කිව්වොත් ඒක වෙන එකක් නෙවෙයි. හැබැයි මේ sannivedana මාධ්‍ය ශාස්ත්‍රයේ කියන පරිමිතිය ඇතුලේ භාෂාව වෙන එකක්. ඒ වගේ වෙහෙර අමදිනවා එතකොට පැන් මේ වගේ ව්‍යවහාරයන් ගත්තාම ඒ පරිමිතිය විහාර පරිමිතිය. දැන් අපි හිතමු ටැප් ලයින් එකක් දාලා වතුර දෙනවා මේ ප්‍රදේශයකට. එක ටැප් ලයින් එකක් පන්සලට හයි කරලා තියෙනවා. එහා ටැප් ලයින් එක ගෙදරකට හයි කරලා තියෙනවා. එහා පැත්තේ ගෙදරට ටැප් එකෙන් වතුර එනවා. මෙහා පැත්තේ පන්සලට ටැප් එකෙන් පැන් එනවා. හැබැයි දෙපැත්තටම ජල බිල එනවා. එතකොට පන්සලට එන එක පැන් වෙන්නේ මේ පන්සල් පරිමිතික භාෂාව. ප්‍රාස්තාවික භාෂා කියලා කියන්නේ එකම තැනක එකම පුද්ගලයන් කණ්ඩායමක් එකම වෙලාවේ භාෂා දෙකකින් කතා කරන එකට. පරිමිත ලක්ෂණ සහ ප්‍රාස්තාවික ලක්ෂණ මිශ්‍රිතයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම එක ගෙදරක උදේට නැගිටලා කට්ටියක් කිරි බොනවා කට්ටියක් චිච්චි බොනවා. තව කට්ටියක් කුක්කු. එතකොට එක්කෙනෙකුට බල්ලා තව එක්කෙනෙකුට බව්වා.
දැන් මේ පරිමිතික ලක්ෂණ. ප්‍රාස්තාවික ලක්ෂණය කියන්නේ අවස්ථාවෙන් අවස්ථාවට. දැන් අපි මේ සාකච්ඡාව පවත්වනකොට ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මැතිතුමා අපේ හාමුදුරුවරු මේ කතා කරන විලාශය තියෙනවා. හැබැයි මේ ප්‍රේක්ෂකයෝ සියලු දෙනාම බොහොම සැදැහැසිතින් මේ අහන ගමන් අපි කතා කරන භාෂාවෙන්ම gedara කතා කරනවා. හැබැයි ඒ gedara කතා කරන භාෂාව අපි මේ කතා කරන භාෂාවට වඩා සැබවින්ම වෙනස්. ඒ පමණක් නෙමෙයි මේ ප්‍රේක්ෂක පිරිස වෙළඳ දැන්වීම් බලන වෙලාවට අපි 3-4 දෙනා කතා කරන භාෂාව මේ කතා කරන භාෂාවට වඩා වෙනස්. ඒකට තමයි ප්‍රස්තාව සදෘශ වාක්‍යය කියලා කියන්නේ. ප්‍රස්තාව සදෘශම් වාක්‍යම්. අවස්ථාවට උචිත විදියට කතා කරන්න ඕන. ධර්ම දේශනාවකදී පාවිච්චි කරන්නේ ආචාරශීලී වාග් ව්‍යවහාරයක්. ඒක එහෙම නොවුනොත් ඒ බණ කැතයි. බණට අදාළ ව්‍යවහාරයක් කතා කරන්න ඕන. ධර්ම දේශනා කරනකොටත් කතන්දරයක් කියනවා කියන්නේ. ඒ කතන්දරය නාට්‍යයකදී එක විලාශයක්. ටෙලි නාට්‍යයකදී තව විලාශයක්. තීටර් එකක් උඩ වෙන විලාශයක්. ගමේ අත්තා ළමයින්ට කියනකොට ඒ කතාව එක විලාශයක්. ළමයෙක් තව ළමයෙකුට කියනකොට තව විලාශයක්. කැම්පස් එකේ කොල්ලෝ දෙන්නෙක් කතා කරනකොට වෙන විලාශයක්. Facebook එකේ යන්නේ වෙන විලාශයක්. හැබැයි බණේදී යන්නේ තව විලාශයක්. එතන භාෂාව ඇතුලේ අර භාෂාවේ සමාජ විද්‍යාත්මක වටිනාකම භාෂාවේ දර්ශනය කියලා එකක් තියෙනවා. ඒතර මේ ලැන්ග්වේජ් ෆිලොසොෆි එක. ඒක හින්දා ප්‍රාස්තාවික භාෂා ව්‍යවහාරයක් ඕනේ ධර්මදේශනාවකට ගන්න. බණ සහ ධර්මදේශනාව කියලා කියන්නේත් බලාපුවාම එකම නෙමෙයි. ඒක පොඩ්ඩක් වෙනස්. ඉතින් ඒක නිසා බණක් අහනකොට බොහෝ ශ්‍රාවකයෝ ධර්මදේශනාවේ අන්තර්ගතයටත් වඩා ධර්මදේශනාවක එන ධර්මදේශනා විලාශයට කැමති. ඒ හින්දානේ කවි බණ ආකර්ෂණීය වෙන්නේ. ඒතර කවියෙන් බණ කියනකොට ඒ බණ ආකර්ෂණීයයි. ගාම්භීර ධර්මපර්යායන් කතා කරන පාරිභාෂික වචන වැඩියෙන් තියෙන බණ තේරෙන්නේ නැති හින්දා හොඳයි කියලා කියන පිරිසක් ඉන්නවා. හැබැයි තේරෙන්නේ නැහැ. හැබැයි තව පිරිසක් ඉන්නවා ධර්මදේශනාවේ ධර්ම ගෞරවය කෙලෙසන ආකාරයට ධර්මදේශනා කරනවා. මම කියන්නේ මේ සමහර වචන ඉංග්‍රීසියෙන් කියනවාද නැද්ද කියලා කියන එක නෙමෙයි. ඉංග්‍රීසියෙන් කියන්න ඕනේ කරන උද්ෘතය ඉංග්‍රීසියෙන් නොකිය වෙන කොහොමද කියන්නේ? එහෙනම් භාෂාන්තර වාග් ව්‍යවහාරයන් අරගෙන උද්ෘතයන් ගෙනල්ලා කතා කරන එක ශාස්ත්‍රීයයි. හැබැයි ධර්ම ගෞරවයේ කෙලෙසන ආකාරයට යම්කිසි කෙනෙක් අදම ව්‍යවහාරයන් පාවිච්චි කරනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ. ගීයකට ගැලපෙන්නේ නැති වචන ගීයකට, කවියකට ගැලපෙන්නේ නැති වචන කවියකට එහෙම එනවනම් ඒ භාෂා ව්‍යවහාරයේ මේ බණයි බසයි කියන මාතෘකාව යටතේදී බසක සතු ගුණයක් තියෙනවා. බසක සුවඳක් තියෙනවා. ඒක අවධාරණය කළ යුතුයි. මට මතකයි අපි කුඩාම කාලෙත් නෙමෙයි සාමාන්‍ය පෙළ ප්‍රාචීන ප්‍රාරම්භ වගේ කාලවලදී අපේ ගුරුවරු අපිට කිව්වා පත්තර කියවන්න. කතු වැකිය කියවන්න. අහවල් හාමුදුරුවරුන්ගේ බණ අහන්න. ඒ කාලේ රූපවාහිනී තිබුණේ නැහැ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තමයි තිබුණේ. ආන්ගේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අහන්න. ප්‍රවෘත්ති වලින් පස්සේ ඒ කාලේ තිබුණා මොකද්ද වැඩසටහනක්. ඒක අහන්න කියලා. ඒ බසසතු ජීවය බසසතු ගුණය තිබුණා. පරණ බණ අහපුවාම ඒ බණ කියපු හාමුදුරුවරුන්ගේ භාෂා ව්‍යවහාරය හරිම ගැඹුරුයි සරලයි වගේම ධර්ම ගෞරවය රැකෙනවා. මෙතනදී මෙන්න මේ කාරණාව කියන්න ඕනේ. සම්බුද්ධත්ව ජයන්තිය
නෑ බුද්ධ ජයන්තිය ආපු වෙලාවේදී 1956 බුද්ධ ජයන්තිය සමරන වෙලාවේදී යෝජනාව ඇවිදින් තියෙනවා ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරන්න. ඒ වෙලාවේදී ඇත්තටම හාමුදුරුවරු ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරන්න කැමති වුණේ නැහැ. මට හිතෙනවා ඒක නිකන් අර යමේලු තේකොළ භික්ෂූන් වහන්සේලාගේ ඡන්දසට ආරෝපණය කිරීම පිළිබඳ සාකච්ඡාව වෙන්නක් එදා වෙන්න ඇති කියලා. කැමති වෙලා නැහැ. කැමති උනේ නැති උනාට බල කිරීම වැඩි වුණා ත්‍රිපිටකය තේරුම් ගන්න ඕන සිංහලයට පරිවර්තනය කරන්න ඕන තේරුම් ගැනීම සඳහා ඒක නිසා සිංහලයට පරිවර්තනය කරන්නම ඕනේ කියලා. ආන් ඒ වෙලාවේදී එවකට හිටපු මහා සංඝරත්නය ඇත්තටම අභියෝගේ බාරගත්තා. බාර අරගෙන උන්වහන්සේලා මේ මණ්ඩලයටපත් වෙලා සිංහලයට ත්‍රිපිටකය පරිවර්තනය කළා. දැන් මොකද්ද උනේ? පාලි ත්‍රිපිටකය තේරෙනවා සිංහලයට පරිවර්තනය කරේපොක තේරෙන්නේ නැති මට්ටමට ආවා. ඒක කළේ හිතාමතා. ඒක පරිවර්තනය කළා තමයි. සිංහලයට තමයි. හැබැයි ඒක ධර්ම ගෞරවය ආරක්ෂා වෙන සිංහල භාෂාවකට දැම්මා. මම මේ කියන්නේ ඒ ගෞරවනීය භාවය ආරක්ෂා නොවන විදිහට ත්‍රිපිටකයේ සිංහලයට පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට ඒක සිංහලයටද? ඔව්. හැබැයි අර ගෞරවය ඉතුරුලා තියෙනවද? නෑ. මේක හසන්ත මහත්තයා රස ආහාරයක ෆොටෝ එකක් වගේ. ඒ රස ආහාරයේ ෆොටෝ එකක් ගහලා ගෙනාපුවාම ආහාරයද නෙවෙයි. නොවේද නොවේ. එහෙත් රසයද නැත, ගුණයද නැත. ආහාරයේ හැඩය ඇත. එහෙනම් ධර්ම ගෞරවය ආරක්ෂා වෙන විදිහට ඕනේ යම්කිසි ධර්ම ප්‍රකාශනයක් කරන්න. sannivedanaya කියලා කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ sannivedanaya ආකෘතිය තමයි වැදගත් වෙන්නේ. ගීයක් ගන්නකො. අද සිංහලෙන් අද ගයන ගීයක ගුණාත්මක භාවය රැකෙන්න මොන තරම්නම් පද ගටනාවක් එන්න ඕනේද? ඒක අද කතා කරන මේ පේමන්ට් භාෂාවෙන් කිව්වහම එන්නේ නැති විත්තිය පේමන්ට් භාෂාවෙන් ලියාපු සින්දු එක්ක අපිට තේරෙනවනේ. උඩඟු, ලියන්, ගොතා, බඳින, නීල වරල සරසන්නට මා පිපුණේ නැත මේ දෙරණේ. සිංහලනේ. ඒකට ආයෙත් සරයක් සිංහලෙන් තේරුමක් කියන්න පුළුවන් නේද? ඒ කියන්නේ සිංහල වලටත් සිංහල තේරුම් ලියන්න පුළුවන් නේ. එහෙනම් ඇයි විශේෂ වාග් ව්‍යවහාරයක්? ඇයි විශේෂ භාෂා ව්‍යවහාරයක්? ඒක තමයි ඒකට ආවේනික එක කියන්නේ. ඒ හින්දා සිවුරක් මහනම නම් කහ පාටකින්ම තමයි. ඒ හින්දා භාෂාවට අදාළ වාග් ව්‍යවහාර ලක්ෂණයන් තියෙනවා. වේදිකාවකදී දේශපාලකයෙක් කතා කරන විලාශය සහ විදිහ වෙනස්. ඒ කතා කරන දේශපාලකයාටම ක්‍රිකට් විචාරයක් කරන්න පුළුවන්. හැබැයි එතනදී වාග් ව්‍යවහාරයත් හඬ සහ උච්චාවචනයත් වෙනස්. ඒ තැනත්තාටම කවි බණක් කියන්න පුළුවන්. ඒ කවි බණට අදාළ ආකෘතිකමය ලය හා වචන වෙනස්. මේ කතා කරන මටම හිටගෙන ඇවිද ලෙක්චර්ස් කරන්න පුළුවන් ඒක වෙනස්. එහෙනම් භාෂාව කියලා කියන්නේ ගුණය සහ රසය එක්ක ස්ථානෝචිතව පාවිච්චි කරන්න පුළුවන් වන ප්‍රාස්තාවික භාෂාව ලක්ෂණයන්ගෙන් සමන්විත භාවිතාවක්. එහෙනම් කතා කරන සියල්ලම භාෂාවම නෙවෙයි. අපේ හඳුරෝ පාලි සිංහල සිංහල පාලි ගනුදෙනුව ගැන කතා කරද්දී අපට අප හදාළ ඉතිහාසය නිවැරදි නම් හෙළ අටුවා සිංහලෙන් තිබුණු අටුවා ඊට පස්සේ පාලියට
පාලියෙන් අටුවා ලියවිච්ච නැද ඒ පාලි අටුවා වලට නැවත සිංහලෙන් ලියපුවා. ඒ ඉතිහාසය ගැනත් අපි කතා නොකර හිටියොත් එහෙම බස සහ බණ කියන මේ සාකච්ඡාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ ටික කතා නොකර හිටියොත් එහෙම. ඒ ටික ඉඳ තියලා අද අපිට කතා කරන්න උත්සාහ කරනවා බොහෝ දෙනෙක්. ප්‍රේක්ෂකයෝ මම හිතන්නේ සෑහෙන පිරිසක් දුරකථනයෙන් අපි කීප දෙනෙකුට පවණක් අවස්ථාව සලසා දෙමු. ආයිබෝවන්. ආයිබෝවන්. කතා කරන්න. ආයිබෝවන්. මම මේ මේරීම ලෝලු අපිට තිලකරත් අතකොරාල කියලා කෙනෙක් කතා කරන්නේ. ඔව්. අපේ ආමඳුරු තුන්නමගෙන් අවසරයි ඒ වගේම හසන්ත මැදිතුමනි එන භාෂාව පිළිබඳව කතා කරනකොට දැන් අපේ ආමඳුරු කාව්‍යමය බණ පිළිබඳව කතා කරා. ඒක මම මුලින් අහන්න හිටපු ප්‍රශ්නේ ඒක දැන් ඔබ වහන්සේ අතින් කියවුණා. ඒ වගේම අර දැන් සමහර ආමඳුරු අතින් කියවෙනවා කාපියව කරපියව තියපියව වැනි වචන. ඉතින් එවැනි වචන වලින් දැන් අපේ මට මේ උදාහරණයක් කියලා අපේ මුණුපුරා අහනවායි දැන් එයාට ඒ වගේ වචනයක් කිව්වම අපේ නරකයි කිව්වම ඒ කියන්නේ දහම්දුරෝ කිව්වේ මේ අවුරුදු 5 දරුවා කියන්නේ ඒ වගේම අර නන්දමාලි මහත්මියගේ සින්දුවක තියෙනවානේ කුරුල්ලනේ ඔය ඔබත් නටාපිය මාත් නටන්නම් කියන. ඒක අපි නටාපිය කියනකොට ඒක නරක වචනයක් කියලානේ කියන්නේ. ඉතින් ඒ දරුවෝ අහනවා මේ ඇයි මට අපිට නරක මේ වචන කියනවා නේද? ඒ හාමුදුරුවෝනේ සමහර කාලීන ධර්මදේශනා කියලා කියන එක මම අහගෙන හිටියා. මේ තෙලෙන් කාපියව කිරෙන් කාපියව මිරෙන් අත්මාළු අනුබය පිළිබඳ උන්වහන්සේ දේශනා කළේ. කාපියව තෙලෙන් කාපියව කිරෙන් කාපියව මිරෙන් කාපියව කිය දේශනා කරලා ඉතින් එවැනි වචන මේ සමහරවිට ඒක ධර්මයේ අනුව ඔබ වහන්සේලා මට විස්තරයක් මේ පැහැදිලි කරලා දෙන්නවද කියන එක අහන්නයි මම කතා කරේ. මොකද එවැනි වචන හොඳද කියලා. හොඳයි. මටත් ඒකටම අදහසක් ඉදිරිපත් කරන්න අවසර දෙන්න අපේ හාමුදුරුවනේ. ඒ වචන පාවිච්චි කරන පරිසරය අනුව අර්ථය වෙනස් වෙනවා. දැන් අපි අනගාരിക ධර්මපාලතුමා ගත්තොත් එහෙම ඒ කාලේ සමාජයේ යහපත් මාර්ගයට ගන්න කතා කරලා තියෙන භාෂාව ගත්තොත් එහෙම ඔය වචන ඒක ඇතුලේ තියෙනවා. හැබැයි හොඳ වටිනා සේවයක් කරලා තියෙනවා. ඒ වගේම නන්දාමාලිනීගේ ගීතේ අර තෝත් නටාපියේ මාත් නටන්නම් ඒ නටාපිය කියන එකේ අපිට දැනෙන්නේ නැහැ එකවරම සැරපරුස බවක් දැනෙන්නේ හරිය සෞන්දර්යාත්මක බවක්ද. හැබැයි කෙනෙක් එකවරම කිව්වොත් එහෙම නටපන් ගාපන් මරපන් කියලා රණ්ඩු වෙන අවස්ථාවක නිකන් දරුණු ස්වභාවය ඒක දරුණු බවක් දැනෙනවා. මේක පාවිච්චි කරන පරිසරය අනුවත් අපිට එහෙම දැනෙනවද කියලා හිතන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව් දැන් ඇත්තටම දැන් නන්දාමාලිනීගේ ඒ ගීතේ තියෙන තෝත් නටාපි මාත්තටන්නම් කියන එක හරිම ප්‍රේමණීය හැඟීමක් ආදරණීය හැඟීමක් සහ ඒ සෞන්දර්යාත්මක මොහොතට ශ්‍රාවකයා අරගෙන යන තත්ත්වයක් නේ තියෙන්නේ. ඒ වගේම තමයි ඒ භාෂා පරිසරය ඒ දරුවෝ අතර තියෙන එකක් නේ. ඒ කියන්නේ දැන් ඒ බින්කුණ්ඩෝ ගොඩට ගත්තු අය බින්කුණ්ඩෝ බල බින්කුණ්ඩෝ තෝත් නටාපිය මාත් නටන්නම් කියන එක ඒක එතනම කියපු එකක්. මේක ඇත්තක් කරගෙන වත්තට යනකොට පෙත්තක ඉඳන කජු කනවා කියන එක මෙහෙම මොකක් හරි වෙන විදියකට කියන්නේ එතකොට හරියන්නේ නැහැ. ඒ අදාළ භාෂා පරිසරයෙන් උද්දෘත කරලා ගත්තොත් තමයි ඒක නියම සෞන්දර්යාත්මක වෙන්නේ. හැබැයි එතුමා කියන අර කතාව භික්ෂුන් වහන්සේලාගේ භාෂා ව්‍යවහාරයේ උන්වහන්සේලා පාවිච්චි කළ යුතු භාෂා භාවිතයන් නෙමේ සමහරලාට ධර්මදේශනාවලදී එහෙම පාවිච්චි කරන්න කියලා කිව්වා. ඒක සහතික ඇත්ත. ඒක සහතික ඇත්ත. ඒක වෙනස් වෙන්න ඕනේ. මොකද හේතුව භික්ෂුවගේ ගෞරවය සමාජය තුළ දවසින් දවස හීන වෙනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් තමන්ගේ ප්‍රකාශනයන් තුළ උන්වහන්සේගේ වාගාලාපයන් තුළ අර භික්ෂුත්වයට නොගැලපෙන වචන පාවිච්චි කරුවොත් ඒ වගේ දේවල් මෑත කාලීනව හැබැයි මේකට බෞද්ධයොත් ලොකුට වග කියන්න ඕනේ හසන්ත මහත්තයා. දැන් බලන්න සමහර බෞද්ධයෝ ඒ වගේ බණ අහන්න නෙමෙයි බණ බලන්න යන්නේ. ඒවා විශාල සංවිධාන කරලා ලොකුවට සැලසුම් කරලා ඒ වගේ අය ගෙන්නලා ඒවට ලවුඩ් ස්පීකර් දාලා කොඩි දාලා නේ හඳුනේ. ඒ විශාල අගයක් දීලා කරනවා. ඇත්තටම බණ පදයක් නෑ සමහරලාවට. ඒ නිසා බුදුහාමුදුරුවෝ සද්ධම්ම ප්‍රතිරූපක කියලා දේශනා කරනවා ධර්මයේ නොයි ධර්මයේ වගේ. ඒකද බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා යම් කලක
ජාත රූප රජත අතුරුදන් වේ. කියන්නේ රං රිදි අතුරුදන් වෙන්නේ කොහොමද? රං රිදි වගේ තවත් දේවල් බිහි වුණාට පස්සේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම කියන්නේ අපි කියන්නේ මේ රෝල් ගෝල්ඩ් කියලා මේ කියන්නේ මොනවද ඒ වගේ සමහර රත්තරන් වගේ ಜಾති තියෙනවනේ. එතකොට ඒ බඳු රත්තරන් වගේ ಜಾති බිහි වුණාන් පස්සේ රත්තරන් වල ප්‍රයෝගිතාව නැති වෙලා යනවනේ. මොකද අඩු ගන්නට ඒවා තියෙනවනේ. ඉමිටේෂන් අන්න ඉමිටේෂන් බිහි වුණාට පස්සේ රත්තරන් වල රත්තරන් අතුරුදන් වෙනවා. අතුරුදන් වෙනවා කියන්නේ ඒතකොට රත්තරන් වල වටිනාකම නැති වෙලා යනවා. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරන මේ ධර්මයේ අතුරුදන් වෙන්නේ ධර්මයේ වගේ සද්ධම්ම පතිරූප කියන වචනේම තේරුම එක. පතිරූපක කියන්නේ ඒ බඳු ධර්මයේ නොවේ ධර්මයේ වගේ ඒවා බිහි වුණොත්. ඒ වගේම තමයි ධර්ම දේශකයෝ ගැන කතා කරද්දී හසන්ත මහත්තයා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. හරි ලස්සනයි මේ. ඒක කියන්නේ පේතග්ගි ධම්ම දේශකයෝ කියලා જાතියක් ඉන්නවා. පේතග්ගි කියන්නේ පෙරේතගි ඉන්නවා වගේ කියලා කියන්නේ. පෙරේතගින් එක වෙලාවකට නිවිලා තියනවලු එකපාරකට වහාම දැල් වෙනවලු. ආයෙ නිවෙනවලු ආයෙ දැල් වෙනවලු. ඒ වගේ සමහර දේශකයෝ එකපාර උච්චස්වරයෙන් කියාගෙන යනවලු ආයෙ පහලට ගේනවලු. ආයෙ හිමින් කියාගෙන යනවලු ආයෙ උස්සලා කියනවලු. ඒවට කියන්නේ පේතග්ගි ධම්ම දේශක කියලා. ධර්මදේශනේ ප්‍රේතග්ගි වගේ. ඒ නිසා නේලා කන්නසුකා පේමනීයා හදයංගමා බහුජනකන්තා බහුජනමනාපා පෝරි. නේලා කියන මෘදු, කන්නසුකා කනට සුව දෙන, හදයංගමා හදවත් වලට ග්‍රහණය වෙන, බහුජන කන්තා බහුජන මනාපා බොහෝ ජනයාගේ යහපත මනාපය පිණිස හේතු වෙන, පෝරි ශිෂ්ට සම්මත මිනිසු කතා කරන. පුරේ මිනිසු කිව්ව ඉස්සර ශිෂ්ටයි. දැන් නම් පුරේ තමයි අශිෂ්ට වෙලා තියෙන්නේ. ඒ මිනිසු කතා කරන ඒබඳු භාෂා ව්‍යවහාරයක් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි ධර්ම දේශනා කරද්දී වික්ෂුන් වහන්සේ කොහොමද? ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම්. මුල මැද අග බොහොම හොඳ මధుර ධර්මයේ දේශනා කරන්න ඕනේ. සාත්තං සබ්බෙන්ජනං කේවල පරිපූර්ණං බ්‍රහ්මචර්යම් පකාසයත කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ. සාත්තං අර්ථ සහිත, සබ්යංජනං ව්‍යංජන සහිත, කේවල පරිපූර්ණං හුදෙක් පිරිපුන් ධර්මයේ දේශනා කරන්න. ඒ වගේම තමයි බින්දු සුස්සරතා සුසන්තාන බින්දුතා කියලා කියන්නේ හොඳ වටකුරු වචන. සුස්සර කියලා කියන්නේ හොඳ ස්වරයන් සහිත. අර්ධස්වර නෙමෙයි. සුසන්තාන නියම අක්ෂර උප්පත්ති ස්ථාන ඇසුරු කරගෙන වචන ප්‍රකාශ කරන්න. ඒ විදිහට ධර්මදේශකයන්න් වහන්සේ නමක් විසින් භාෂාව මොන්නතරම් භාවිතයට හොඳට කලහුරු ඇති වචන පිළිබඳ හොඳ වැදගත් උච්චාරණ ශක්තියක් ඇති කෙනෙක් වෙන්න ඕනද කියන එක පිළිබඳව අපේ දර්ශනය තුළ අපේ දහම තුළ එවිතරම අපේ සංස්කෘතිය තුළ හුරු කරුවා. අපේ හඳුනේ අපිට බණ උගන්වන්න කලින් ගෙන්වුවේ නම් පොත, මගුල් ලකුණ, ගණදෙවි හැල, බුද්ධ ගජ්ජේ, සකස්කඩ. ඒවා කියවලා මොකද කරන්නේ? අපේ කට සකස් කරා ඊටාම හොඳට වචන උච්චාරණය කරන්න පුළුවන් විදියට. සකස්කඩ නොකියුකට උගේ කට හුඹස්කට කියලා කිව්වේ. සකස්කඩ නොකියුවනම් හුඹස්කටක් වගේ කියලා. ඒ නිසා හොඳට අක්ෂර උච්චාරණය කිරීමට සියල්ලට සකස් කළා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ ධර්ම දේශනා ශෛලීන් සහ ධර්ම දේශනා කළ යුතු ආකාරය පිළිබඳව වෙනම අසන්ත මහත්තයා අපි ඉදිරියේදී හොඳ සාකච්ඡාවක් කරමු කියලා මම යෝජනා කරනවා. මේකේ දිගුවක් හැටියට. ඔබතුමා අපේ ආන්දර මොකද්ද කියන්නේ? ඔව් මම කියන්න හැදුවේ ඔය අපේ මීරිගම ලෝලුවගොඩ මහත්තයාගේ ප්‍රශ්නෙට මතකයිද ත්‍රී සිස්ටර්ස් ලගේ සින්දුවක් තියෙනවා. කුරුල්ලනේ නුඹලගේ සන්තෝෂය මදකට අපට දියව්. කුරුල්ලන්ට දියව් කියලා අමතන් නැතුව දෙන්න කියලා අමතන්නේ නැහැ. මම කියන්නේ අර කියන අක්ෂර වින්‍යාසය මත අර්ථය රඳන්නේ නැහැ. අර්ථය කියලා කියන්නේ සන්දර්භීය අර්ථයක්. වචනයක් උදකලා කෑල්ලක් කපලා අරගත්තාම ඒකත් කපාගත්ත කෑල්ල විතරක් අරගෙන තේරුම ගන්න බෑ. දැන් අපි ගත්තොත් පොර කියන්නකො. පොර කියන වචනේ ගත්තාම සම්භාව්‍යද අසම්භාව්‍යද? එහෙම කියන්න බෑ. ඒ කාලේ පොල් జాතියකින් සෙල්ලමක් කළානේ පොර කියලා. ඒතර ඒකට පොර නොකිය වෙන මොකද කියන්නේ? පොර අල්ලනවා, පොර කනවා. දැන් පොර කනවා කියලා කිව්වහම එක තේරුමක්. පුතේ උඹත් එක්ක යාළුවා ආපු යාළුවා කෝ අම්මේ පොර කනවා කිව්වොත් එහෙම වෙන එකක්. ඒකයි වචනයක අක්ෂර වලින් ගැනෙන තේරුමයි
සන්දර්භීය අර්ථයයි දෙකක්. දැන් බණකදිම අපි හිතමුකෝ ආලවකගේ ප්‍රකාශයක් කිව්වා කියලා. ආලවක බුදුහාමුදුරන්ට නික්කම සමන කියන එක සිංහලට දාලා නූතන සිංහලෙන් කවුරු හරි කෙනෙක් බණට කිව්වොත් ඒක කියනකොට ඒ સંદર્ભය ඇතුලේ ඒ උද්ෘතය ඇතුලේ කතා කරන්න. මම කියන්නේ ලොළුවගඩ මැතිතුමා බොහොම ශ්‍රද්ධා සම්පන්න බෞද්ධයෙක්. ඒක වෙනම කතාවක්. ලොළුවගොඩ තියෙන අපේ පැත්තේ. එතකොට මේ දරුවෝ තාමත් මේ સંદર્ભීය අර්ථ තේරුම් ගන්නේ නැහැ. સંદર્ભීය අර්ථ තේරුම් ගන්නේ නැති හින්දා දරුවාට මේක ලොකුවට වැටහෙන්නේ නැහැ. වචනයක් තේරුම් ගන්න ඕනේ સંદર્ભයට දාලා. හැබැයි අපේ මැදගොඩ හාමුදුරුවෝ කිව්වා වගේම ලෝලුවගොඩ මහත්තයත් කියන්න හදනවා වගේම ධර්මයේ ගෞරවය වචන තුල රැකෙන්න ඕනයි. සතමත් දැන් අපි කියාගෙන ආවේ අටකතා ගැන ඔබතුමාව හෙලටුවා ගැන මම බොහොම සංක්ෂිප්තව කියන්නම්. දැන් දීර්ඝ වේගෙන යනවා අපේ කාලයත් ගොඩක් ගෙවිගෙන යන නිසා දැන් හෙලටුවා සම්බන්ධයෙන් ගනිද්දී හෙලටුවා කියන වචනේම කියන්නේ සිංහල අටුවා කියලානේ. ඔය හෙලටුවා ගත්තාම ප්‍රධාන වශයෙන් තියෙන්නේ මහා අට්ඨකතංචේව මහා පච්චරමේවච කුරුන්දිංචාපි තිස්සෝපිය සීහල අට්ඨකතාමතා කියලානේ. මහා අට්ඨකතාවයි මහා පච්චරේ අට්ඨකතාවයි කුරුන්දි අට්ඨකතාවයි කියන මේවා තමයි හෙලටුවා කියලා හඳුන්වා දෙන්නේ. එතකොට මේ හෙලටුවා කොහොමද ලංකාවට ආවේ? මේ ගැන සඳහන් කරන්නේ සම්මා සම්බුද්දේනේව තින්නම් පිටකානං අත්තවන්නනා කමෝපි භාසිතෝති දට්ටබ්බෝ. බුදුරජාණන් වහන්සේ විසින් තුන් පිටකයටම අර්ථ වර්ණනා ක්‍රමය දේශන ලද්දේයයි දත යුතුය. එතකොට අර්ථ වර්ණනා ක්‍රමය කියන්නේ සිස්ටම් එක. එතකොට ඒ ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ විග්‍රහ කරන ක්‍රම 4ක් ගැන තියෙනවා. අද වුණත් අපි ධර්මයේ තේරුම් ගන්නවා නම් සුත්ත සුත්තානුලෝම ආචාර්යවාද අත්නෝමති කියන 4 ක්‍රමයකටයි ඉගෙන ගන්න. සුත්ත කියලා කියන්නේ බුදුහාමුදුරු දේශනා කරපු සූත්‍ර ටෙක්ස්ට් එක පාළිය. සුත්තානුලෝම කියන්නේ සූත්‍ර අනුලෝම. ඒ කියන්නේ සූත්‍රයට අනුකූලව කරන විග්‍රහ. ආචාර්යවාද කියන්නේ අට කතාවට. ආචාර්යවාදෝ නම් අට කතා කියලා නේ තියෙන්නේ. ආචාර්යවාද කියන්නේ මට කතා. ඊට පස්සේ අත්නෝමති කියන්නේ මට හිතෙන විදිය. හැබැයි මට හිතෙන විදිය සූත්‍රයටත් සූත්‍රානුලෝමයටත් ආචාර්යවාදයටත් ගැලපෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට හිතෙන විදිය අර තුනට ගැලපෙන්නේ නැත්තම් එතකොට කියන්නේ සිතලු කියනවා කියලා. අද ගොඩක් වේ ධර්මදේශකයෝ සිතලු කියනවා. එහෙම කියලා අපේ බෞද්ධයෝ විශාල වශයෙන් රැවටිලා විශාල වශයෙන් නොමග ගිහිල්ලා තියෙන. ඒ නිසාමයි අපේ හාමුදුරුවෝ මේ දවස්වල අපි ත්‍රිපිටක සංරක්ෂණ පනතක් පිළිබඳව සාකච්ඡා කරන්නේ. මොකද මේ ධර්ම විකෘතීන් හිතාමතා සිද්ධ කරනවා. කොටිම කියනවා නම් මම දැක්ක පහුගිය කාලේ එක්තරා කෙනෙක් භික්ෂුවක් හැටියට ඉන්න කෙනෙක් පස්සායතන සූත්‍රය ගැන කියනවා හාමුදුරුවෝ. පස්සායතන කියන්නේ ඕන කෙනෙක්ට හාමුදුරුවෝ පැහැදිලි. කියන්නේ 6නේ. පස්ස ආයතන කියන්නේ ස්පර්ශ ආයතනනේ. ඒතර ස්පර්ශ ආයතන 6 පිළිබඳව ධර්මයක් තමයි පස්සායතන සූත්‍රයේ තියෙන්නේ. මෙයා කියනවා පස්සායතන නෙමෙයි මේක පස්සායතන. ස්පර්ශ ආයතන 6ට අරමුණු වෙනකොට චක් ගාලා හිතෙන්න ඕනලු. අපි කියන්නේ කියලා අපරාධ කියලා. එහෙම හිතෙන්න ඕනලු. ඒකයි පස්සායතන තමයි පස්සායතන. දැන් අනේ ඉතින් මේ සිංහලවත් නොදන්න සමහරට හරියට සිංහලවත් බැරි මිනිස්සු පාලි දන්නවයි. ඉතින් මේ අය කියන දේවල් හිතුනේ ඇත්ත නේ. මේක මට චක් කියලා හිතිච්ච නැති නිසා නෙමේ මම මේක පැටළුනේ කියලා හිතෙනවා. ඒ වගේ සමහර දේවල් බොහොම වැරදි විදිහට අර්ථකථනය කරන නිසා ඒ අර්ථකථන ක්‍රමවේදය සම්මා සම්බුද්ධනේ බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කළා. ඊට පස්සේ පංචහියා මොකද්ද සම්මා සම්බුද්ධනේ තින්නම් පිටකානං අත්තවන්නනා කොමපි වාසිතෝති දට්ටබ්බෝ තත්ත භගවතා පවත්තිත පකින්නක දේශනා යෙවෙහි අටකතා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු තන දේශනා කරපු විසිරිච්ච දේශනා තමයි අටකතා කියලා කියන්නේ. ඒවා සීහල දීපම්පන ආභතාත වසිනා මහා මහින්දේන ඨපිතා සීහල භාෂාය අන්න ඒකයි. දැන් මෙහෙම කිව්වන් පස්සේ මම මේ ಜಾතිවාදී වෙයි දන්නෙත් නැහැ. සීහල දීපම් කියලා මේකේ තියෙන්නේ. සිංහල දිවයිනට ආපු මිහිඳු මහරහතන් වහන්සේ සිංහල භාෂාවෙන් මේක තිබෙද මේ දිවයිනේ නම සිංහල. ඒකේ තිබිච්ච භාෂාවේ නම සිංහල. ඒකේ තිබි ಜಾතිය නම සිංහලයෝ. එතකොට සීහල දීපම්පන ආභතාත වසිනා මහා මහින්දේන ලංකාවට ආපු මිහිඳු මහරහතන් වහන්සේ ඨපිතා සීහල භාෂාවේ සිංහල භාෂාවේ මේක තිබ්බා. මොනවද මේ? අටුවා සම්ප්‍රදාය. එවුවා අවුරුදු 800ක්. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි ශතවර්ෂනේ. මේ මිහිඳු මහරහතන් වහන්සේ ඒ කියන්නේ 236 නේ.
218 සංගායනාව කරන 236 තමයි මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වඩින්නේ. එතකොට එදා ඉඳලම ආපහු 5 වෙනි ශතවර්ෂය වෙනකම්. එතකොට අවුරුදු 800ක විතර කාලයක් තිස්සේ ලංකාවේ කතා එකතු වෙලා තියෙනවා අර මේ සුත්තානුලෝම ආචාර්යවාද කියන ක්‍රමවේදයට. ඒ විදිහට මේ මහ විශාල ග්‍රන්ථභාරයක් බවට පත් වෙනවා. ඒ අට කතාව තමයි ලංකාවට මිහිඳු හාමුදුරුවෝ ගෙනාවු. ලංකාවේ අවුරුදු 800ක් තිස්සේ ආරක්ෂා වෙලා වැඩමින් පැවතිච්ච මේ අටුවා තමයි නැවත බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ, ධම්මපාලාචාර්යයන් වහන්සේ, උපසේනාචාර්යයන් වහන්සේ ඇතුළු මේ අටකථාචාර්යයන් වහන්සේලා පරිවර්තනය කරන්නේ පාලියට. එතකොට මේව තමයි මේ හෙළටුවා. දැන් හසන්ත මහත්තයාට තියෙන ප්‍රශ්නයක් මේ හෙළටුවා වලට මොකද වුනේ කියලා. ඒකත් එක්කම නෙවෙයි ප්‍රශ්නේ. හෙළටුවා වලට මොකද වුනේ කියලා. දැන් අපි දන්නවා අපේ රටේ දැන් ඔය අතීතේ තිබිලා තියෙන සිංහල බෝධි වංශය. සිංහල බෝධි වංශය තිබ්බා කියලා පේන්න හොඳම සාධකය තමයි පාලි බෝධි වංශය අපි ළඟ දැන් තියෙනවානේ. ඒකේ තියෙනවා දස්ස ඉස්සං මහා බෝධි වංශං භාසාය සත්තුනෝ පුබ්බේ සීහල භාසාය ටිතං උද්ද ජනනුව. මම කලින් සිංහල භාෂාවෙන් තිබිච්ච බෝධි වංශය පාලියෙන් කරනිමි. එතකොට පාලියට නගන්නේ මොකද්ද? කලින් සිංහලෙන් තිබුණු බෝධි වංශය. එතකොට දැන් අද සිංහල බෝධි වංශේ කලින් පාලියට කලින් තිබුණු සිංහල බෝධි වංශය නැහැ නේ හඳුනේ. පාලි බෝධි වංශය මේ පරිවර්තනයනේ දැන් තියෙන්නේ. ඇයි මොකද උනේ අරකට? ඒක කාලානුරූපව එක්කෝ ඇස්සට, ගින්නට, ඔය නොඑක ආකාරයේ සතුරුපද්‍රව කාලවල ඒත් එක්කම දුර්භික්ෂ වලට මේවට අහු වෙලා විනාශ වුණා. ඒ විතරක් මේ දාඨා වංශය ආරම්භ බලන්න. දාඨා වංශයේ තියෙනවා එදා සදේශ භාෂාය කවිහි සීහලේ කතම්පි වංශං ජින දන්ත ධාතුය. නිරුත්ත්‍යා මාගතිකාය බුද්ධියා කරෝමි දීපාන්තර වාසිනං අපි. දීපාන්තර වාසීන්ගේ ප්‍රයෝජනය සඳහා, ඒ කියන්නේ විදේශිකයන්ගේ ප්‍රයෝජනය සඳහා මම මේක සදේශ භාෂාය ඉස්සර සිංහල භාෂාවෙන් සීහලේ කවිහි සිංහල කවියෙන් විශ්ින් කරපු මේ දාඨා වංශය හරවනවා පාලියට. එතකොට මේ පාලියට හරවලා තියෙන සිංහල දාඨා වංශයක්. ඒ සිංහල දාඨා වංශයක් අද අපි ළඟ නැහැනේ. පසලියපු දලදා සිරිත දලදා පොත් තියෙනවා. හැබැයි අරගේ පරිවර්තනය. ඒක හතරවෙනි සියවසේ සලමෙවන් රජුරුවන් කාලේ ලියපු එළුදලදා වංශ කාව්‍යය. එහෙම ඒක නෑ. ඔව් ඒක නෑ. ඒක තමයි දාඨා වංශය බවටපත් උනේ. දාඨා වංශය බවටපත් උනේ. ඉතින් බලන්න. එතකොට ඒකට මොකද උනේ? ඒකත් අර වගේම දුර්භික්ෂ වලට නොඑක ආකාර දේවල් වලට මුණ දීපු මිනිස්සු අතින් නැති වෙලා ගියා. මේ පුංචි රටක්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් බලන්න හත්වනගල් විහාරවංශය ආරම්භ බලන්න. හත්වනගල් විහාරවංශය කියන බ්‍රහ්මණ්වයේ නනුගතත්ත මනෝම දස්සී ක්‍යාතේන සබ්බේ අතිරාජ යුරන්දරයන්. ආයාචිත මොකද ඒකේ තියෙන්නේ නිසාය පුබ්බලිකිතං චිදවාය මාමින්. పూర్ව ලිඛිතයන් පාවිච්චි කරගෙන මම ලියන්නේ කොයිද මේ හත්වනගල් විහාරයට හත්වනගල් විහාරේ ඒ ඉතිහාසයේ ලියපු ඒ කාව්‍ය ලියපු ඒ කාව්‍යයට මූලික වෙච්ච පොත කොයි? ඒව නෑ. ජානකීහරණය රචනා වෙන්නේ රත්මලානේ නායක හාමුදුරුවෝ සන්නේ බලාගෙන ලියලානේ. සන්නේ බලාගෙන ලියලා. ඒ ජානකීහරණේ අතුරුදන් වෙලා තිය පොතක් නෑ. ඒ සන්නේට ආපහු පරිවර්තනයක් හදනවා. සංස්කෘත පරිවර්තනයක්. ඊට පස්සේ මුල් පොත හම්බුනලු ඉන්දියාවේ තිබිලා. හැබැයි එතකොට අරකමයි. දෙකම එක වගේලු. බලන්න. ඉතින් එතකොට මම කියන්නේ හසන්ත මහත්තයා මම මේ 100ක් උදාහරණ දෙන්නම්. මේක වෙලාව යනවා මේක කියන්නේ කියලා. ඉතින් අපේ හාමුදුරනේ ඒ විදිහට පැරණි පොත් සියල්ලම අතුරුදන් වුණා. අතුරුදන් වුණා කියන්නේ විනාශ ස්වභාවයටපත් වුණා. හැබැයි බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ පස්වෙනි ශතවර්ෂ ලංකාවට ඇවිල්ලා හෙළටුවා පාලියට පරිවර්තනය කරගෙන ඉන්දියාවට අරන් නොයන්න මම අහන්නේ. එහෙමනම් හාමුදුරනේ අපේ අර්ථකථන සම්ප්‍රදායට මොකද වෙන්නේ? අද අර්ථකථන සම්ප්‍රදායක් නැති වෙනවා. හෙළටුවක් නැහැ, හෙළටුවක් නැහැ, පාලියටුවක් නැහැ. ඒ නිසා අද අපිට බුද්ධ මතය බුදුරජාණන් වහන්සේගේ දේශනාව යම් කියන්නේ තේරුම් ගන්න නිශ්චිතව තේරුම් ගන්න මේකයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු අදහස. මේ බුද්ධ ආචාර්යවාදය කියලා කියන බුද්ධ මතය. ඒ බුද්ධ මතය තේරුම් ගන්න නම් අටුවා අවශ්‍යයි. ඒ අටුවා අවුරුදු ඔය කියපු කාලය ඇතුලේ පරිවර්තනය කරගෙන ගියාට පස්සේ අපිට රාජධානි කීයකට අපි මාරු වෙනවා සතන්ත මහත්තයා. ඒ මාරු වෙද්දී මේක විනාශ ස්වභාවයටපත් වුණා. ඒ නිසා ඒ හෙළටුවා විනාශ වීම සමහර අය බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ පිට දාන්න හදනවා. බුද්ධඝෝසාහඳුරු අටුවා පරිවර්තනය කරගෙන අටුවා වලට ගිනි තියලා යන්න ගියා කියලා. මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ අටුවා කියන්නේ එක තැනක තිබිච්ච පොත් ගොඩක් කියලා. හාමුදුරනේ ත්‍රිපිටකයට ගිනි තියලා ඉවර කරන්න පුළුවන්ද? මගේ ළඟත් තියෙනවා ත්‍රිපිටකය, හාමුදුරු ළඟත් තියෙනවා ත්‍රිපිටකය. අනිත් එක අටුවා කියන්නේ සම්ප්‍රදායක්. මේ සම්ප්‍රදායට ගිනි තියන්න බෑ. අටුවා කියලා කියන්නේ ඇත්තටම සම්ප්‍රදායක්නේ. ට්‍රැඩිෂන් එකක්නේ.
ට්‍රැඩිෂන් එකට ගෙනි තියන්නේ කොහොමද එක තැනක ගොඩ ගහලා. ඉතින් ඒ නිසා නොදන්න මිනිස්සුන්ට මේ වගේ දේවල් හිතෙනවා. ඇත්තටම නම් බුද්ධඝෝසාඳුර මේක පාලියට පරිවර්තනය කළා ගිනි තියලා යන්න ඇති. ගිනි තියන්න දෙයි. බුද්ධඝෝසාරෝ ලංකාවට ආපු වෙලාවේ බුද්ධඝෝසාචාර්යයන් වහන්සේට දුන්නේ නැහැ පරිවර්තනය කරන්න හාමුදුරුවෝ. කිව්වා ඔබ වහන්සේ ඉස්සරළම මෙන්න මේ අරගන්න සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියන මේ ගාථාව අරගෙන ලියන්න ප්‍රබන්ධයක් කිව්වා. ඒ අනුව තමයි විසුද්ධි මාර්ගය ලියන්නේ. ඒ විසුද්ධි මාර්ගය විතරක් නෙමෙයි විසුද්ධි මාර්ගය ලියන විසුද්ධි මාර්ගය කොපිස් 3ක් ලියන්න වෙනවා හාමුදුරුවනේ. ඒ විසුද්ධි මාර්ගය ලියලා බාර දුන්නෙන් පස්සේ එකට එකක් සසඳනවාද කියලා බැලුවා. උන්වහන්සේගේ තේරවාද ඥානෙ පිළිබඳ අවබෝධය පරීක්ෂා බැලුවා. ඒ විදිහට පරීක්ෂාලා බලලා තමයි අටුවාකරණයට අවස්ථාව සලසලා දෙන්නේ. ඒත් එක්ක උන්වහන්සේ කියනවා සීහල භාෂම් මනෝරමම් භාෂම් මේ ලස්සන සිංහල භාෂාව. අනේ මේකෙන් මම පාලියට පරිවර්තනය කරනවා විගත දෝෂ නැතුව. ඒ නිසා ඒ කාලේ තව ගොඩාක් පොත් තිබිලා හැමදෙරම මොනරිදු එකල්ලි පුල්සලග නවාගනී කියලා තියෙන සිත සංගරාවනේ නේද? මොනරිදු එකල්ලි පුල්සලග නවාගනී. ඒ කියන්නේ මොනර රාජයා පුල්සල් අග නවාගනී. පිපුණු සල්ගසක් උඩ නවාතැන් ගත්තා. සමහරුත් යන්නේ පුල්සලග නවාගෙන ගිය පිල් නවාගත්තයි කියලා. ඒ පැරණි ගී මයුර සංදේශයක් ගැන කියනවා. ඒ පැරණි ගී මයුර සංදේශයක් තිබිලා තියෙනවා. ඒවත් විනාශ වුණා. ඒ අතරේ මේ හෙළටුවත් විනාශ වුණා. හැබැයි ඒ හෙළටුවාවේ සුවඳ අරගත්තු හෙළටුවාවේ රසය අරගත්තු තවත් ආරෝණේ ප්‍රධාන පොතක් විනාශ වුණා මේ මහා වංශයේ ඉස්සරලා තිබුණා සීලට්ට කතා මහා වංශය. එහෙමයි සීලට්ට කතා මහා වංශය. ඔව් ඒක තිබුණේ ගද්දෙන්. එහෙමයි. පස්සේ තමයි පාලියට පෙරළුවේ මුල් පොත නෑ. ඔව් සීලට්ට කතා මහා වංශය ඒක පැහැදිලිවම අපිට පේනවා මහා වංශ ටීකාවේ වංශත්තප්පකාසීනියේ ඒ සම්බන්ධ විස්තර තියෙනවා. ඉතින් හසන්ත මහත්තයා මට කියන්න ඕන උනේ ඒ බුදුහාමුදුරෝ දේශනා කරපු න්‍යාය ක්‍රමයේ පාවිච්චි කරගෙන මිහිඳු මහරහතන් වහන්සේ දක්වා ඉන්දියාවේ පැවතගෙන ඇවිල්ලා ලංකාවේ හෙළටුවාවන් හැටියට තිබිලා නැවත බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ පාලියට පරිවර්තනය කළා. අවසානයේ අපේ රටේ විවිධාකාරී මෝණ දෙන්න සිද්ධ වෙච්ච සිද්ධීන් එක මේ සියල්ල විනාශ වුණා. හැබැයි උනාට ත්‍රිපිටකයයි අටුවාවයි ආරක්ෂා වෙනවා. මොකද හේතුව ඒ රටවල් 9කට ධර්මදූත සේවාව පිටත් කරලා යවලා තිබු නිසා මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් සිද්ධ කරපු 3 වෙනි සංගායනාවේ ධර්මයට හෙළ අර්ථකතන හෙළ අට්ඨකතා තිබුණා නම් ධර්මයට පාලි අට්ඨකතා පාලි අර්ථකතන තිබුණා නම් එදා අද අර්ථකතන දෙන්න බැයිද? අද ධර්මයේ දන්නා ස්වාමින් වහන්සේලාට උගතුන්ට බුද්ධ වචනයට ඒ ධර්මයට අලුත් විදි අර්ථකතන දෙන්න බැයිද කියලා කෙනෙක් අහන්න පුළුවන්. අපි ඒක ගැනත් කතා කරමු. අපිට අමතුම් ගණනාවක් තියෙනවා. ආයිබෝවන් කතා කරන්න. මම පිටින් සෝමදාස නායකකාර කියලා කෙනෙක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් අපි ගාථා කියනකොට පාලි භාෂාවෙන් අපි ගාථා කියන්නේ. පිරිත් අහනකොට කියනකොට පාලි භාෂාවෙන් අපි සජ්ජායනා කරන්නේ. එතකොට මම කියන්නේ මේ වන්දනාමාන කරද්දී පිරිත් කියන්නේ බොහෝ දෙනෙක් මේ ගාථාවල අර්ථය දන්නේ නැහැ. ඒ අර්ථය නොදැන කීම තුලින් අපිට අත්‍යන කුසලයේ අඩුද කියලා තමයි මම අහන ප්‍රශ්නේ. හොඳයි බොහොම ස්තුතියි. තවත් අමතුමක් තියෙනවා. අයිබෝවන් කතා කරන්න. මම කතා කරන්නේ බණ්ඩාරගමින් මේ තිලක්කේ. මගේ තියෙන ප්‍රශ්නේ මේ අපේ මේ මදගොඩ අපේ ආමඳුරෝ කිව්වා මේ බුදුහාමුදුරුවෝ කිව්වා කියලා මේ අපේ බුදුහාමුදුරුවෝ කිව්වා කියලා ඡන්දසට හරවන්න එපා කියලා මේ අපේ මේ පාලි ඡන්දසට හරවන්න එපා කියලා මේ බුද්ධ වචනය. ඉතින් දැන් ගොඩාක් භාවිතා වෙන්නේ ඡන්දසට හරවලා. ඔතකොට එහෙම වුණාම අපිට හරියට හරි ධර්මය අපිට හරිය අවබෝධයක් ලබා ගන්න බෑ නේද කියලා මම අහන්නේ එකයි. හොඳයි. බොහොම ස්තුතියි. බණ සහ බස ගැනයි කතා කරන්නේ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කතා කරන්න කලින් මට අවසන් පාලක මැදිරියට යන්න පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා